මූලාසනීය සභාපතිතුමනි විශේෂයෙන්ම මහා බැංකුවේ බැඳුම් කර හුවමාරුව හරහා අත්වත් වී තිබෙන පාඩුවත් සිදුකට තිබෙන හොරකමත් පිළිබඳ තමයි අප අද මේ පාර්ලිමේන්තු විවාදය පවත්වන්නේ. ගරු සභාපතිතුමනි, මා හිතනවා මීට පෙර අවස්ථා ගණනාවකදීම අපේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන ලද පාලක කණ්ඩායම්, ඒවට අනුබල දෙන ලද තමන්ගේ සහචර කණ්ඩායම් පිළිබඳව මේ පාර්ලිමේන්තු විවාද පවත්වලා තිබෙනවා. විශේෂයෙන්ම අප කරුණු ඉදිරිපත් කළා තිබෙනවා. අදත් අපි එවැනි පාලක කණ්ඩායමක් සහ එහි සහචර කණ්ඩායම් විසින් මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කිරීම, හොරකම් කිරීම පිළිබඳව විවාදයක් මේ පාර්ලිමේන්තුවේ පවත්වනවා. අපි දන්නවා ගරු සභාපතිතුමනි, අපේ රට සෑම නිර්ණායකයෙක්ම ගත්තාම දුප්පත් භාවයට පත් වෙලා තිබෙන රටක්. ඒ නිසා තමයි ජනාධිපතිවරයා පසුගියදා අගමැතිවරයා පසුගියදා ඉන්දියාවට ගොස් ප්‍රකාශ කරන්නේ අපට ණය ගෙවා ගන්න විදියක් නැහැ. අඩුම තරමේ අපේ ණය වාරිකයේ අවුරුදු 3කටවත් කල් දාලා දෙන්න කියලා. ඒ අපි දුප්පත්කම. හැබැයි ගරු සභාපතිතුමනි, අපේ රට දුප්පත් උනේ කොහොමද කියලා හොයාගන්න තියෙන ප්‍රධානම සාධකය තමයි මේ පාලකයන් සහ පාලකයන් අවට හිටපු සහචර කණ්ඩායම් පොහොසත් උනේ කොහොමද කියලා හොයා ගැනීම. මේ පාලකයින් සවුන්ගේ සහචර කණ්ඩායම් අති දැවැන්ත ධනස්කන්ධයක් එක්රස් කරගත්තු කණ්ඩායම් බවට පත් උනේ කොහොමද කියලා හොයාගත්තොත් අපේ රට දුප්පත් උනේ කොහොමද කියලා හොයාගන්න පුළුවන්. ඇයි? මෑත කාලයේ පමණක් ගරු සභාපතිතුමනි ආන්දෝලනයට තුඩු දෙමින් තිබෙන ගනුදෙනු ගැන ඔබ හිතන්න යම. මට මතකයි හිටපු ජනාධිපතිවරයා නෙළුම් කුළුණ විවෘත කරන වෙලාවේදී කිව්වා පළවෙනි වාරිකයේ 2012 දී කිව්වා කෝටි 200ක් ලක්ෂ 20000ක්. නමුත් සිද්ධ වෙච්ච දෙයක් නැහැ කිව්වා. ඒ වගේම හිටපු ජනාධිපතිවරයා නිල්වලා ව්‍යාපෘතියට 2015 ජනවාරි මාසයේ 7 ඒ කියන්නේ ඡන්දෙට කලින් දිනේ කෝටි 2500ක් ලබා දීලා තිබුණා. වෙච්ච දෙයක් නැහැ කියලා කිව්වා හිටපු ජනාධිපතිවරයා. මේ ගණන්. ඒ වගේම මිග්පහාරක යානා ගනුදෙනුව පිළිබඳව අද ඉතා හොඳින් කරුණු අනාවරණය වෙමින් තිබෙනවා. ඩොලර් මිලියන 14කට වියදම් කොට තිබෙන්නේ ඩොලර් මිලියන 7කට ගත හැකි යානා බව. ඒ ඩොලර් මිලියන 7කට අධික ප්‍රමාණයක් වංචා කොට තිබෙන බව එතන එල්දරව් වෙමින් තිබෙනවා. ඒ වගේම ගරු කතානායක ගරු සභාපතිතුමනි, පසුගියදා එයාබස් ගනුදෙනුව පිළිබඳව කරුණු ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම ගුවන් යානා 10ක් මිලදී ගැනීම හා 4ක් කල්බදු ක්‍රමයට මිලදී ගැනීම හරහා කොමිස් මුදල ලක්ෂ 30000ක් එකඟ වූ බවත්, එයින් ලක්ෂ 3600ක් එහි ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිඳගේ ගිණුමට බැරකරට තිබෙන බවත් එළිදරව් වුණා. ඒ වගේම එම ඉතාමත් අහිතකර ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුම කැන්සල් කිරීම සඳහා පැවති පාලනයේ ඩොලර් මිලියන 108ක් හෙවත් රුපියල් දසලක්ෂ 19400ක් ගෙවා තිබෙන බව එළිදරව් වුණා. ඒ වගේම මහ බැංකු ගනුදෙනුවේදී පසුගියදා මීට පෙර පැවති පාලනයේ විශේෂයෙන්ම බලයට පත් වෙලා ඉතා කෙටි කාලයක් 2015 පෙබරවාරි මාසයේ 27 වෙනිදා කරලද ගනුදෙනු හරහා සිදු වී තිබෙන හොරකම කෝටි 1100ක් බව, දසලක්ෂ 11000ක් බව පසුගියදා කෝප් වාර්තාවක් කරා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. අද මේ බැඳුම් කරේ 2015ට පෙර මිලදී ගැනීම පිළිබඳව විගණන වාර්තාව ඉදිරිපත් කොට තිබෙනවා. එතන සිදු වී තිබෙන පාඩුව සහ හොරකම එකතුව ගත්තොත් දසලක්ෂ 10470ක් බව දැන් ඉදිරිපත් කරමින් තිබෙනවා. ඒ කියන්නේ මොකක්ද? අපේ රටේ මහජනයාගේ ධනය දසලක්ෂ ගණන් හොරකම් කරන
නාස්ති කරන පාලනයන් සහ පාලකයන් ගොඩ නගා තිබෙන බව මේ ඉතා කෙටි කාලයක් ඇතුළත ඕනෑවටත් වඩා වැඩියෙන් අපිට කරුණු ඉදිරිපත් කොට තිබෙනවා. ඒ හොරකම්. සහ මේ හොරකම් වල කණ්ඩායම් බැලුවොත් ගරු සභාපතිතුමනි මේ ඉතාමත් සමීපත සබඳතාවයන් තිබෙන කණ්ඩායමක් තමයි මේ හොරකම් වල නිරත වෙමින් තිබෙන්නේ. එයාබස් ගනුදෙනුව ගත්තොත් එයාබස් මිලදී ගැනීම සඳහා අනුමත කරන අධ්‍යක්ෂක මණ්ඩලය ඒ සභාපතිවරයා බවට පත් වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද වර්තමාන අග්‍රාමාත්‍ය ඔහුගේ බිරිඳගේ අයියා. ඔව් එයා ලංකා සමාගමේ සභාපතිවරයා බවට පත් වෙනවා. එහි අධ්‍යක්ෂක මණ්ඩලයට එනවා චමල් රාජපක්ෂ මහත්මයාගේ පුතා. එම තීන්දුව ගන්නවා චමල් රාජපක්ෂගේ ගෙදර. හරිද? එහි ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් වෙනවා කපිල චන්ද්‍රසේන. පසුගිය දින 52 ආණ්ඩුවේදී ඒ කපිල චන්ද්‍රසේන යලි එයා ලංකාවේ සභාපතිවරයා බවට පත් වෙනවා. මේ තිබෙන ඉතාමත් සමීප සබඳතාවය. ඒ වගේම එම ගනුදෙනුව කැන්සල් කරන තීන්දුව ගන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා අජිත් ඩයස් රනිල් වික්‍රමසිංහගේ පන්තියේ මිතුරා. එම අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරනවා එහි ප්‍රධාන විධායක නිලධාරියට නියෝජනය කරනවා සුරේන් රත්වත්ත. රනිල් වික්‍රමසිංහගේ ඉතාමත් සමීප මිතුරා වන චරිත රත්වත්තගේ සෝහිරා. ඒ සබඳතාවය. ඊළඟ මහ බැංකුවේ ගනුදෙනු පිළිබඳ බලුවොත් අධිපති ධූරය හොබවනවා අජිත් නිවාඩ් කබ්‍රාල්. ප්‍රධානතම මූල්‍ය සමාගමකට ලියාපදිංචි සහතික ලබා දෙන පර්පචුවල් සමාගමට ඒ වෙනකොට අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ සොහිරිය එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියෙක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ තවත් ඥාතීන් ගණනාවක් මේ මහ බැංකුවේ බැඳුම් කර මිලදී ගැනීමේ කටයුතු වල නියැලෙන මූල්‍ය සමාගම් වල සමාජික මූල්‍ය සමාගම් වල නිලධාරීන් බවට පත් වෙනවා. ඒතර එතන තම වලල්ලා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙන ඔහු සතුවට මහ බැංකුව ඔහු යටතට පවර ගන්න. තමගේ අතිජාත මිත්‍රයා අර්ජුන මහේන්ද්‍රන් එහි සභාපතිවරයා බවට පත් කරගන්න. අර්ජුන මහේන්ද්‍රන් තමන්ගේ ගනුදෙනුවලදී ඉතාමත් අහිතකර පාඩු සිදුවන වංචාවන් සිදුවන ගනුදෙනුව කරන්නේ තමන්ගේ බෑනා අර්ජුන ඇලෝල්සි සමග. කොහොමද මේ සබඳතාවය? මිග් ගනුදෙනුව පිළිබඳව සාකච්ඡාව ගොඩනැගෙමින් තිබෙනවා. මිග් ගනුදෙනුවේ ප්‍රධාන චූදිතේ බවට පත් වෙලා තිබෙන එවකට රුසියාව හිටපු තානාපතිවරයා. සාමාන්‍යයෙන් ගරු සභාපතිතුමනි අපේ රටේ තානාපති ධූරයක් අවුරුදු 3න් 3ට මාරු කරනවා. හැබැයි උදයංග වීරතුංග අවුරුදු 3න් 3ට මාරු කරේ නැහැ. අවුරුදු 6කට ආසන්න කාලයක් එක දිගට රුසියාවේ තානාපතිවරයා බවට පත් වුණා. ඒ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඥාති සෝහිරා. ඔහු තමයි මිග් ගනුදෙනුවේ චූදිතයා බවට පත් වී තිබෙන්නේ. ඒ වගේම ඇමරිකන් එක්සත් ජනපදයේ හිටපු තානාපතිවරයා ජාලී වික්‍රමසූරිය. ඔහුට අද රතු වරෙන්තු නිකුත් කරලා තිබෙනවා තානාපතිවරයා හැටියට කටයුතු කරනකොට සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවයන් පිළිබඳ රතු වරෙන්තු නිකුත් කරලා තිබෙනවා. ඔහු කවුද? ඔහු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඥාති සෝහිරෙක් බවට පත් වෙනවා. ඒ නිසා මොකද්ද මේ සිදු වී තිබෙන්නේ? මේ කණ්ඩායම් දෙකේම අතිශය දූෂිත වලල්ලක් අපේ රට පාලනය කරමින් තිබෙනවා. මේ රටේ ආර්ථිකය හපයක් බවට පත්කොට තිබෙන්නේ මේ දූෂිත වලල්ල. ඒ දූෂිත වලල්ලේ ඥාති සබඳතාවයන් තිබෙනවා. ඒ දූෂිත වලල්ලේ පන්ති සබඳතාවයන් තිබෙනවා. ඒ දූෂිත වලල්ලේ යාළු මිත්‍රකම් තිබෙනවා. එනිසා මේ දූෂිත වලල්ලක් දශක ගණනාවක් තිස්සේ අපේ රට පාලනය කරමින් අපේ රටේ ආර්ථිකය අද හපයක් බවට පත් කරමින් තිබෙනවා. එනිසා තමයි ගරු සභාපතිතුමා කියන්නේ මේ දූෂිත වලල්ල ධනෙ එක්රස් කරගත්තු ආකාරය ගැන හොයලා බලන්න. මේ රට දුප්පත් වෙච්ච ආකාරය ගැන අපිට හොයලා බලන්න පුළුවන්. මේ රට දුප්පත් උනේ කොහොමද කියලා හොයන්න පුළුවන්. මේ අය පොහොසත් උනේ කොහොමද කියලා හොයාගත්තු. මෙච්චරයි තියෙන්නේ. මේක තමයි අද අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට අපේ ප්‍රවේශය කුමක්ද? මා දන්නවා සමහර අයගේ ප්‍රවේශය මා කලිනුත් කිව්වා. තමන්ගේ පාලනයන් ඇතුලේ සිද්ධ වෙන වංචා දූෂණ සුද්ධ කිරීමෙත් අනෙක් පාලනයට ඇඟිල්ල දිගු කිරීමෙත් ප්‍රවේශයකට තමයි අනිත් කණ්ඩායම් මෙම සාකච්ඡාවට මැදිහත් වෙන්නේ. මා වාසුදේව නානායක්කාර මහත්මයාගේ කතාව ආපුවම ඔහු රනිල් වික්‍රමසිංහ කාලයේ සිදු
මහා බැංකු ගනුදෙනුව පිළිබඳව විශාල තඩිබෑමක් කරන අතර කබ්‍රාල්ගේ ගනුදෙනුව පිරිසුදු කිරීමේ ව්‍යාපෘතියක නිරත වෙනවා. ඒ වගේ මංගල සමරවීරගේ කතාව ආපුවම කබ්‍රාල්ගේ දූෂණයට තඩිබෑමක් සිදු කරන අතර අර්ජුන මහේන්ද්‍රගේ ගනුදෙනුව පිරිසුදු කරනවා. මොකද්ද සිදු වී තිබෙන්නේ? මේක පාර්ලිමේන්තුවද? තමන්ගේ මිතුරන් තමන් හවුල්ලු වංචා දූෂණ ආරක්ෂා කරනත් තමන්ගට එකඟ නොවූ තමන්ගේ ප්‍රතිපාර්ශ්වයන්ගේ වංචා දූෂණ පිළිබඳව හඬ නැගීමත් බවට අද මේ පාර්ලිමේන්තුව පත් වී තිබෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි අද කල්පනා කරලා බලන්න ඕන කරුණු කිහිපයක් තිබෙනවා. එක, තව දුරටත් අපේ රට මේ දූෂිත වලල්ලක ගොදුරු බවට පත් වී තිබෙන ව්‍යසනයෙන් අපේ රට මුදවා ගත යුතු නැද්ද? මම දන්නවා කටියාවේ ඔබතුමා. කටියාවේ සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතය ගත වෙන්නේ කොහොමද? උන්ගේ දරුවට හරියට පාසලක් නැත්නම්, අසනීප වෙන කෙනාට බෙහෙත් ගන්න ස්පිරිතාලයක් නැත්නම්, නිලා ගන්න අස්වැන්න විකුණ ගන්න විදියක් නැත්නම්, නොතෙමි ඉන්න වහලයක් හදා ගන්න විදියක් නැත්නම්, හරියට අසනීප වූ දරුවෙකුට නිසි ප්‍රතිකාරයක් ගන්න විදියක් නැත්නම්, විශාල බලාපොරොත්තු තියෙන තරුණයෙකුට නිසි ආදායම් මාර්ගයක් හදා ගන්න බැරුව ජනතාව අතිශය දුෂ්කර ජීවිත ගත කරද්දී මේ පාලක පැලැන්තිය ජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරගනිමින් අතිශය සුඛ විහරණ සහිත ජීවිත ගත කරනවා. එහෙම නෙවෙයිද? කොහෙන්ද මේවා කොහෙන්ද උපයා ගත්තේ? මම අහන්නේ එකයි. සමහර අය මීට දශක දෙකකට පෙර ඔවුන්ගේ ජීවිත අපි දන්නවා. හැබැයි අද ඔවුන්ගේ ජීවිත අතිශය සුඛ විහරණ සහිත ජීවිත බවට පත් කරගෙන තිබෙන කොහොමද කියන්නත් අපි දන්නවා. ඒ නිසා මම හිතන්නේ මේ ගනුදෙනුව පිළිබඳ අපි මේ විවාද කරලා එහෙට මෙහෙට අඬ බැන ගැනීමෙන් ගරු සභාපතිතුමනි රටට කිස්සතක් වෙන්නේ නැහැ. අද කළ යුතු වන්නේ මේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලකයන් සහ පාලක පැලැන්තියට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයකට අපි අවතීර්ණ විය යුතු තිබෙනවා. මම විශ්වාස කරනවා ආණ්ඩුවේ කරන්නේ නැහැ කියලා මම දන්නවා. කරන්න බෑ. උදයංග වීරතුංගගේ නාටකෙ විදිහ බලන්න. අවුරුදු 5ක් රතු වරන්තු නිකුත් කරලා තිබුණ කෙනා තමගේ මස්සිනා ජනාධිපති වූ විගස එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා CID එකෙන් ප්‍රශ්න කරලා එතෙක් ප්‍රශ්න කරලාද නිලධාරි මාරු කරලා ඩොලර් මිලියන 7ක වංචාවක් සිදු වෙලා තිබියදී අඩුම තරමේ පොදු දේපල පනතයට නඩුවක් දාන්න රුපියල් 25000ක් වුණා. රුපියල් 25000ක් කියන සාතිකේවත් අඩුම තරමේ කෙනේ. මේ සුද්ධ කිරීමේ ව්‍යාපෘතිය. එනිසා මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? වංචා කරනවා, වංචනිකයන් ආරක්ෂා කරනවා. අන්න ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ වංචාවන්ට එරෙහිව ප්‍රබල මහජන මතයක් ගොඩනැගීම තමයි අද අපි විසින් කළ යුතු වන්නේ. දැන් මා දැක්කා විශාල ලෙස හඬ නගමින් තිබෙනවා රනිල් වික්‍රමසිංහගේ වකවානු සුද්ධ සිදු වුණු මහා බැංකු ගනුදෙනුව පිළිබඳව. ඔව්. ඒක සිද්ධ වුණේ පෙබරවාරි මාසේ 27. මා මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නේ මාර්තු මාසේ 16. පෙබරවාරි මාසේ 27 ගනුදෙනුව මාර්තු මාසේ 16. ගොඩක් අය අද කෑ ගන්න පුළුවන්. හැබැයි දින 20ක් යන මත්තෙන් මා මේ පාර්ලිමේන්තුවේ අග මුල සහිතව මේ චූදිතය, මේ අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමේ ප්‍රමාණය, මේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රගේ මැදිහත් වීම, මේ තමන්ගේ බෑනා ලබා තිබෙන අයුතුලාභය ප්‍රමාණය පිළිබඳව මේ පාර්ලිමේන්තුව කරුණු ඉදිරිපත් කරා. ඒතර ගනුදෙනුව සිද්ධ වෙලා දින 20කින් පස්සේ තමයි මේ පාර්ලිමේන්තුව දින 20ක් යන මත්තේ මේ පාර්ලිමේන්තුව කරුණු ඉදිරිපත් වුණා. හැබැයි එතෙන් සිට අවුරුදු 5කට ආසන්න කාලයක් ආණ්ඩුව තිබුණා. ආණ්ඩුව හැම කෙනාම එදා ඉඳන් උත්සාහ කරේ මොකක්ද? අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත සමහර අවස්ථාවල අර්ජුන මහේන්ද්‍රන්ගේ දේශන අරගෙන කෝප් සභාවට සභාන මන්ත්‍රීවරු ආවේ අර්ජුන මහේන්ද්‍රන්ගේ දේශන අරගෙන. දේශන ගත්ත විතරක් නෙවෙයි කරු සභාපතිතුමනි. සමහර අවස්ථාවල කෝප් කමිටුවේ සිට SMS පණිවිඩ හරහා අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන ඇලෝසියස් සමග ගනුදෙනු කරා එදා ආණ්ඩුව නියෝජනය කරපු කණ්ඩායම්. ඇයි? තමන්ගේ මිත්‍ර වංචනිකයා, තමන්ගේ මිතුරු පාර්ශ්වයේ හොරා, තමන්ගේ කඳවුරේ හොරා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි පෞගේ අවුරුදු 4මාරකට අධික කාලයක් පැවති ආණ්ඩුව කටයුතු කරේ. ඒක එහෙම නෙවෙයිද? රතු වරෙන්තු නිකුත් කරලා තිබුණා.
රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අතිජාත මිත්‍රයා වුණත් මම එක දවසක් පාර්ලිමේන්තුවේ දැව්වා. මේ පිළිබඳ පරීක්ෂණය යනකොට අර්ජුන මහේන්ද්‍ර ලංකාව අත්හැරලා ගියා. සිංගප්පූරු ගියා. සිංගප්පූරු ගියපු වෙලාවේදී මම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් ඇහුවා. මොහු පිළිබඳ විශාල පරීක්ෂණයක් පැවැත්වෙන වෙලාවකදී ඔහු සිංගප්පූරු ගොස් තිබෙනවා. ඔහු නැවත එනවද කියලා ඇහුවා. වෙලාව මට හැන්සාඩ් එක ඇති අග්‍රාමාත්‍යවරු උත්තරයක් දෙනවා. ඔහු මගුල් ගෙදරකට ගියේ ඉක්මනින් මෙයි කියලා. එහෙමයි තමන්ගේ මිතුරුන් ආරක්ෂා කරගත්තා. දැන් පෞගේ අවුරුදු 4මාරකට ආසන්න කාලයක්ම අර්ජුන මහේන්ද්‍රන්ගේ ගනුදෙනුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විවිධ මෙහෙවර කම්මල යෙදුණු කණ්ඩායමක් මේ පැත්තේ අද වාඩි වෙලා ඉන්නවා. විපක්ෂ වාඩි වෙලා ඉන්නවා. දැන් ඒකේ අනිත් පාර්ශ්වය දැන් මතුවලා තිබෙනවා. අනිත් පාර්ශ්වය මොකක්ද? ඉතා මැනවින් කබ්‍රාල්ගේ මේකේ තියෙන මැදිහත් වීමත් ඔහුගේ ඥාතීන් මෙම මූල්‍ය ආයතනවල ස්ථානගත කිරීමත් පර්පචුවල් සමාගමට ලියාපදිංචි කිරීමේ සහතික ලබා දීමත් පර්පචුවල් සමාගමේ අර්ජුන එලෝසියස්ව තමන්ගේ පුතුණුවන්ගේ මඟුල් ගෙවල් වල ආරාධිත බවට පත් කර ගැනීමත් මේ සියල්ල හරහා පෙන්නුම් කරන්න අන් කවරක්වත් නෙවෙයි මේ අහම්බෙන් අත්වරදීමෙන් මදක වාසුදේව නානායක මහත්මයා කිව්වා ඉතාමත් සද්භාවයෙන් හැබැයි සද්භාවයෙන් නෙවෙයි මෙතන චේතනාන්විත හොරකමක් තිබුණා. චේතනාන්විත හොරකම් කිරීම වමනාවක් තිබුණා. ඒ වමනාව විසින් තමයි මේ මිලියන 10400 දසලක්ෂ 10470කට අධික අලාභයක් සහ වංචාවක් සිදු වී තිබෙන්නේ. දැන් මේක ආරක්ෂා කරන්නේ කොහොමද? අර්ජුන මහේන්ද්‍රන් පට්ට ගහන්න කතා කරපු අය. රනිල් වික්‍රමසිංහව හිරිය දාන්න කතා කරපු දාන්න ඕන. කතා කරපු අය අද අපේ හොරා අපිට හොඳ අපේ කඳවුරේ හොරා අපි ආරක්ෂා කරගන්න ඕන කියන න්‍යායකට අවතීර්ණ වී තිබෙන තව තමයි පාර්ලිමේන්තු වාදීත් පෙන්වන්නේ. එයි එදා පාර්ලිමේන්තුවේ කෝප් සභාවට ආවේ අර්ජුන මහේන්ද්‍රන්ගේ දේශන අරගෙන. අර්ජුන මහේන්ද්‍රන්ගේ දේශන අරගෙන තමයි ආවේ. සමහර අවස්ථාවල කරු සභාපතිතුමනි කෝප් සභාවේ නියෝජිතයින් වෙනම අර්ලියගහ මන්දිරයේ රැස් වුණා. සාක්ෂිදාරයි රංජන් රාමනායක. වෙනම අර්ලියගහ මන්දිරයේදී කෝප් සභාවේ නියෝජිතයින් රැස් වෙලා කෝප් සභාවේ තමන්ගේ හොර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කළ යුතු මෙහෙම පිළිබඳ දේශන දුන්නා. ඒ දේශන අරගෙන තමයි ටීවී එකට ආවේ. ඒ දේශන අරගෙන තමයි කෝප් එකට ආවේ. ඒ දේශන අරගෙන තමයි පාර්ලිමේන්තුවට ආවේ. කවුද? වංචනිකයන් දේශන අරගෙන ඇවිල්ලා වංචනිකයන් ආරක්ෂා කරා. අදත් එමයයි. අද දේශන අරගෙන එන කාගෙන්ද? කබ්‍රාල්ගෙන්. එහෙම නෙවෙයිද? කබ්‍රාල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමට තමුන්නාසලා දේශන දුන්නේ නැද්ද? ඔබතුමා ගියද දන්නේ? කටියාවේ අපි මගේ මිත්‍රයා. ගියා. ඔබතුමා ගියේ නැද්ද? හොඳයි. ඉතින් මේ මොකද්ද වෙන්නේ? මේ වංචාවේ ප්‍රධාන චූදිතය වෙන කබ්‍රාල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැඳවලා දේශන දෙනවනම් ඔයගොල්ලෝ පාර්ලිමේන්තුවට ගිහලා මෙහෙම කියන්න ඕන. මේක ඇති වී තිබෙන තත්ත්වය මේකයි. මොකද්ද මේ සිදු වී තිබෙන්නේ? අද තමුන්නාන්සලා නිකන් රූකඩ වංචනයේ ධනෙන් වංචකයන් එක්රැස් කරගෙන ඉතර අති මහා ධනස්කන්ධයෙන් නටවන්න පුළුවන් රූකඩ ටිකක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. අර්ජුන මහේන්ද්‍රගේ දේශන අහන්න යන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කබ්‍රාල්ගෙන් දේශන අරගෙන ඇවිල්ලා හොරකම් ආරක්ෂා කරන්න හදන පොහොට්ටුවේ මන්ත්‍රීවරු මෙහෙම ඉන්නේ. තමුන්නාන්සලා මහජන නියෝජිතද? නෑ තමුන්නාන්සලා තවදුරටත් මේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් නෙවෙයි. තමුන්නාන්සලා කෙල පැමිණි හොරුන්ගේ නියෝජිතයෝ. ඔවුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නේද හඬ නගන ඔවුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනීත නියුක්ත කණ්ඩායම්ගෙන් මේ පාර්ලිමේන්තුව සමන්විත වී තිබෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මහා පරිමාණ වංචනිකයන්ගේ නියෝජිතයන් නියෝජනය කර පාර්ලිමේන්තුවක් ඇතුලේ තමයි අද අපිට සිදු වී තිබෙන්නේ මේ වංචාව පිළිබඳව සාකච්ඡා කරන්න. ඒකයි මේකේ තියෙන කනගාටුදායක තත්ත්වය. අපේ ප්‍රවේශය මොකක්ද? ගරු සභාපතිතුමනි මෙතනින් කිසිසේත්ම අපිට කොළපාට ටයි එකෙන් හොරකම් කරනකොට උන් ආරක්ෂා කරන්න මොකද්ද දුඹුරු පාටද කුරහම් පාට කුරහම් පාට සාටකේ කණ්ඩායම හොරකම් කරනකොට ඒවට ගිනි බින්දින්නත් පමණක් සූදානම් නැහැ මතක තබා ගන්න. හොරා නම් කවුරුත් හොරා මතක තබා. මේ හොරුන්ට පාටක් නැහැ ගරු සභාපතිතුමනි. හොරුන්ට තිබුණාද පාටක්? ගම්මල ඉන්න එක්සත් ජාතික පාක්ෂිකය කොළ පාට කියාගෙන. ගම්මල ඉන්න මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාක්ෂිකය පාටයි කුරහම් පාට කියාගෙන. හැබැයි ගරු කතානායකතුමනි මේ හොරුන්ට පාටක් නැහැ. මේ වංචනිකයන් දෙපාර්ශ්වම ආරක්ෂා කරනවා. දෙපාර්ශ්වම සුද්ධ කරන මේ වංචනිකයන්.
දැන් මාස 3ක් ගිහින් තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රව ලංකාවට ගෙන්වාගෙන විසඳාගත්ත එක පියවරක් මේ පාර්ලිමේන්තුව කියන්නේ. මාස 3ක් ගොස් තිබෙනවා. ජාලිය වික්‍රමසූරිය ලංකාවට රතුවරන්තු නිකුත් කළ තියෙන ජාලිය වික්‍රමසූරිය ලංකාවට ගෙනෙන්න ගත්තු ක්‍රියාමාර්ගයක් කියන්නේ. මොනවද කරලා තියෙන්නේ? එනිසා මේ පාර්ශ්ව දෙකම මම මේ පසුපෙළේ ඉන්න අහිංසක മന്ത്രിවරුන්ට මේ චෝදනාව කරා. උන්ව අහිංසකයි. මම දන්නවා සමහර අයට වාහනේට තෙල් ගහ ගන්නත් විදියක් නැහැ. කටියාව විදා මෙහෙට. මම දන්නවා ඔබතුමා ගැන. මම මේ ඔබතුමා කියන්නේ දන්න නිසා ගොඩක්. එයා ගැන දන්නවා. හැබැයි මේ වගේ අරක් ගත්තු කණ්ඩායමක් නෙමෙයි පක්ෂ දෙකේම. එයා මොකද කරන්නේ? මහජනක දන කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන්න ඉඩ දීලා මේ മന്ത്രിවරු මේ පාර්ලිමේන්තුව අද වංචනිකයන්ගේ ගොදුරු බවට පත්වලා තිබෙනවා. අද මේ පාර්ලිමේන්තුවේ වංචනිකයන් නියෝජිතයෝ ඉන්නේ. ජනතාවගේ නියෝජිතයෝ නෙවෙයි. අපි දන්නවා සමහර අයට ඡන්ද කාලට වාහන දෙන්නේ කවුද? කවුද වාහන දුන්නේ? ඩිෆෙන්ඩර් රථ බෙදුවේ මහජනකගේ ධනෙ හොරකම් කරපු හොරා තමයි മന്ത്രിවරුන් ඡන්ද කරන්න ඩිෆෙන්ඩර් රථ දෙන්නේ. එමු නෙමෙයිද? මහජනකගේ ධනෙ හොරකම් කරපු අය තමයි සමහර නාලිකාවල අයිතිකරුවන් බවට පත් වෙලා ඉන්නේ. මම පසු කියන්නම් ඒ වගේ. ඒගොල්ලෝ තමයි තමන්ට මාධ්‍යට කඩ ලබා දෙමින් තිබෙන්නේ. මේක අද සිද්ධ වී තිබෙන්නේ. ඒ නිසා අද ගරු සභාපතිතුමා අපේ ශ්‍රී ලංකාව වංචනිකයන්ගේ හොරුන්ගේ පාරාදීසයක්. ඈත ගම්වල සාමාන්‍ය අම්මලා තාත්තලා අනේක විද දුක්ඛ දෝමනස්යට මුහුණ දෙනකොට මේ රටේ සාරේ උරාගෙන තමන්ගේ ජීවිත සුඛ විහරණ සහිත ජීවිත ගත කරන අතිශය විනාශකාරී කණ්ඩායමගේ ගොදුරක් බවට අද මේ ශ්‍රී ලංකා මාතාව පත් වී තිබෙනවා. අද මේ ශ්‍රී ලංකා මාතාව මුහුණ දී තිබෙන ඉරණම අන් කවරක්වත් නෙවෙයි මේ වංචනිකයන්ගේ දූෂිතයන්ගේ පාරාදීසය. ඔවුන් තමයි අද බලය හොබවන්නේ. ඔවුන් තමයි අධිකරණ මෙහෙවන්නේ. ඔවුන් තමයි පොලිසිය මෙහෙවන්නේ. ඔවුන් තමයි රාජ්‍ය ආයතන මෙහෙවන්නේ. ඔවුන් තමයි පාර්ලිමේන්තුව මෙහෙවන්නේ. වංචනිකයන් තා දූෂිතයන්. ඔවුන්ගේ මුළු යටත්භාවයට පත්වෙච්චි ශ්‍රී ලංකා මාතාවක් අද අපි සතු තිබෙනවා. කාල අවසానයි. මා අවසන්. ඒ නිසා ගරු සභාපතිතුමනි මේකෙන් අපි මුදවා ගන්න. මම විනාඩි 22ක් තිබුණා. ඉවරයිද? මා අවසන් කියන්නේ මෙච්චරයි. දැන් මේ ගනුදෙනුවේ මේ ගනුදෙනුවේ නිශ්චිත වශයෙන් කරු සභාපතිතුමනි සේවක අර්ථසාධක අරමුදලට දසලක්ෂ 9875ක ලාභයක් සිදු වී තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදලට මේ EPF අරමුදලෙන් තමයි මේ සූදු හැමදාමත් කෙලී. මේ සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි තමයි මේ කූට ජාවාරම්කරු කීප දෙනෙක් අතේ බෙදුනේ. අපේ රටේ පෞද්ගලික අංශ වැඩ කරන ඔවුන්ට වැඩ කරන්න බැරි වුණාම එක්ක හදිසි මරණයක් සිදු වුණොත් දරුවට ඉගෙන ගන්න අම්මට බෙහෙත් තරම් දෙන්න තමන්ගේ වැටුවෙන් සහ ස්වාමියා එකතු වෙලා හදලා තියෙන සේවක අර්ථසාධක අරමුදල මේක තමයි මේ විනාශකාරී පාලකයන්ගේ සූදු කෙලින අරමුදල බවට පත් වෙලා තිබෙන්නේ. ට්‍රිලියන 2ක ධනයක් තියෙනවා. බිලියන 2000ක ධනයක් තියෙනවා. මේ ධනය තමයි මේ මංකොල්ල කන්නේ. සේවක අර්ථසාධක අරමුදල සිදු වී තිබෙන පාඩුව කෝටි 9000 මිලියන 9875යි. දැන් කබ්‍රාල් මොකද කියන්නේ? මේවා ආයෝජනය කරගත් සභාපතිතුමා ආණ්ඩුවත් නෑ. ලියාපදිංචි නැති ආයතන වල ආයෝජනය කරා. තමන්ගේ මිතුරුන්ගේ සමාගම් කඩා වැටෙනකොට සේවක අර්ථසාධක අරමුදලෙන් සල්ලි දාලා වැඩි මිලට ගත්තා. රුපියල් 40ට අද තිබ්බනම් කොටස ඒ වෙළඳපොලේ සූදුව කෙලලා දවස් 3කින් 210ට වැඩි කරා කොටස. රුපියල් 40ක් වටින්නේ 100 කොටසක් රුපියල් 40ක් වටින්නේ. හැබැයි දවස් 3කින් අර්ජුන කවුද කබ්‍රාල මිලදී ගත්ත රුපියල් 210ට. සේවක අර්ථසාධක අරමුදලේ මිලියන 710ක මිලදී ගත්තා. පහුවදා වෙනකොට දවස් 2කින් ආය රුපියල් 40ට කඩා වැටුණා. දැන් මේ සේවක අර්ථසාධක අරමුදලෙන් තමයි මේ සියලු දූකෙලියේදී. ඒ නිසා ගරු සභාපතිතුමනි මා කිසිසේත්ම මේගොල්ලන්ගේ මේ දඬුවම් දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. ඔයගොල්ලෝ දෙන්නේ නැහැ. දෙන්න ඔයගොල්ලන්ට බෑ. හරිද? ඔයගොල්ලෝ හොරු. ඔයගොල්ලෝ හොරුන්ගේ නියෝජිතයෝ. ඔයගොල්ලෝ වංචනිකයෝ. ඔයගොල්ලෝ වංචනිකයන්ගේ නියෝජිතයෝ. ඔයගොල්ලන්ට මේකට දඬුවම් දෙන්න බෑ. ඒ නිසා ගරු සභාපතිතුමනි අර්ජුන මහේන්ද්‍රන් ගෙන්නන්න, කබ්‍රාල් හිරේ දාන්න, ලලිත් කවුද උදයංග වීරතුංග හිරේ දාන්න, ජාලි වික්‍රමසූරිය ගෙන්නන්න. නේද? ගාමිණී සෙනරත් ඇතුළට දාන්න. මේ මොකද යන්නේ කොහමද? මේ ඉහළ රාජ්‍ය ධාරාවම ගත්තොත් මහා අධිකරණයෙන් අප පිට එළියේ ඉන්න අය. ඒගොල්ලෝ තමයි ජනාධිපති උපදේශකරු. ඒගොල්ලෝ තමයි ජනාධිපති ලේකම්වරු. ඒගොල්ලෝ තමයි අගමැති ලේකම්වරු. ඇමතිවරු කවුද? අධිකරණ විශාල චෝදනාවන් සහ අප පිට එළියේ යන ඇමතිවරු බවට පත් වී තිබෙනවා.
ස්තුතියි. එනිසා අපේ රට අවසන් කරන සභාපතිතුමනි දූෂිතයන්ගේ පාරාදීසයක් බවට පත් වී තිබෙන ලංකා මාතාව මුදවා ගැනීමේ වගකීමක් තමයි තිබෙන්නේ. එහෙම නැතුව මේ පාර්ලිමේන්තුව හඬ නැගීමෙන් නම් කිසි පළක් තිබේවි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට. ස්තුතියි.